අයිබෝන් දරුවෝ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ පුරුදු විදිහටම tuition.lk අපේ වෙබ් අඩවියත් එක්ක අපි එතකොට එක වසරේ ඉඳලා 13 වසර වෙනකන් සියලුම විෂයන් වලට අදාළව පාඩම් මේ විදිහට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා පාඩම් මාලා මගින්. එතකොට අද දවසේ ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ජීව විද්‍යා පාඩම් මාලාවත් එක්ක. මම අද කතා කරන්න ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ පටෙන් 2011 පැරණි විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්නයක් අරගෙන ඒක ඇසුරින් දෙවැනි පාඩමට අදාළ වේ කියන්නේ අපේ ජීවයේ රසායනික හා ශෛලීය පදනම කියන පාඩමට අදාළව රසායනික පදනමට අදාළ කොටස් කීපයක් ඕගොල්ලන්ට මතක් කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්نين ප්‍රධාන වශයෙන් අරමුණු කරලා තියෙන දරුවෝ DNA ගැන. හරිද? ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ අරමුණු කරලා තියෙන DNA ගැන. පළවෙනි ප්‍රශ්නය අහනවා මේ ව්‍යුහගතාකාරී ප්‍රශ්නයක්. ශූන්‍යෂ්ටික ශෛලයක DNA දක්න ලැබෙන ප්‍රධාන ස්ථාන නම් කර. ඊට පස්සේ අහනවා ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස සුදුසු වීමට DNA අණුවක දක්න ලැබෙන අනන්‍ය ලක්ෂණ. එතකොට දරුවෝ මේ පරණ ඒ කියන්නේ 2011 පරණ සිලබස් එකේ ප්‍රශ්නයක්. හැබැයි එහෙමයි කියලා ඔයගොල්ලන්ට උත්තර ලියන්න බැරි නෑ දරුවෝ මේවට. උත්තර ලියන්න පුළුවන්. හැබැයි මම අර වෙනදටත් මතක් කරනවා වගේ ඔයගොල්ලන්ට මතක් කරන්නේ මාකින් ස්කීම්. හරිද? මාකින් ස්කීම් බලනකොට පරණ මාකින් එකත් එක්ක 100%ක් අපිට යන්න බැරි අවස්ථා තියෙනවා. බොහෝ අවස්ථාවල අපිට පරණ මාකින් එකත් එක්ක 100%ක්ම ගැලපෙන්න බෑ. ඒ වගේ අවස්ථාවල අපි සම්පත් පොත ඔයගොල්ලන්ට දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒක ඇසුරින්ම තමයි පාඩම් මාලා සකස් වෙන්නේ සහ විභාග පේපර් සකස් වෙන්නේ සහ මාකින් ස්කීම් සකස් වෙන්නේ. එතකොට ඒ ඇසුරින්ම අපි දැනගන්න ඕනේ පාස් පේපර්ස් වල ප්‍රශ්න කරොත් ඒ පාස් පේපර්ස් වල ප්‍රශ්න වලට මාකින් හදා ගන්නත් අපි ඕනේ ආන් අර කිව්ව සම්පත් පොත ඇසුරින්ම තමයි. හරි? එහෙනම් දරුවෝ මම මේ ප්‍රශ්න ඇසුරින් ඕගොල්ලන්ට මේ පාඩම් කොටස් ටික චුට්ටක් මතක් කරගෙන යන්න. ශූන්‍යෂ්ටික ශෛලයක DNA දක්න ලැබෙන ප්‍රධාන ස්ථාන නම් කරන්න කියලා අහන්න. හරි? ශූන්‍යෂ්ටික ශෛලයක DNA දක්න ලැබෙන ප්‍රධාන ස්ථාන නම් කරන්න කියලා අහන්න. හරි. ඕකේ දරුවෝ මම චුට්ටක් කතා කරන්න මොකද්ද මේ DNA කියලා කියන්නේ කියලා DNA කියලා කියන්නේ අපේ සෛල තුල දක්නට ලැබෙන න්‍යෂ්ටික අම්ල වලින් එක ආකාරයක්. අනික ආකාරය තමයි RNA නේ. DNA අපි හඳුනන ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය, RNA හඳුනන රයිබෝ නියුක්ලියික් අම්ලය. ප්‍රධාන වශයෙන් මම මෙතෙන්දී දරුවෝ DNA ගැන තමයි කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් මම කතා කරන්නේ මෙතෙන්දී DNA ගැන. DNA කියලා කියන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය. ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ලය හැදිලා තියෙන්නේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ වලින්. මේ මම දල වශයෙන් අඳිනවා දරුවෝ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ එක ව්‍යුහේ. ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ එක ව්‍යුහේ. මේ නියුක්ලියෝටයිඩ් එකක් ගත්තාම නියුක්ලියෝටයිඩ් එක ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා. අපි මේ කැලලට අපි කියනවා නයිට්‍රජනීය බස්මය කියලා. නයිට්‍රජනීය බස්මය. ඕන් ඔය කොටසට අපි කියනවා පෙන්ටෝස සීනි කාණ්ඩය. පෙන්ටෝස කියලා කියන්නේ කාබන් 5 කියන එක. පෙන්ටෝස සීනි කාණ්ඩය. දැන් හිතන්නකෝ මෙහෙම දුන්නා කියලා විභාගෙදී. විභාගෙදී ඕගොල්ලන්ට දෙනවා ප්‍රශ්නයක්. DNA අණුවේ තැනුම ඒකකේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එක රූප සටහනක් පහත දක්වා ඇත. ඒකේ කොටස් නම් කරන්න කියලා දෙනවා. මෙතන නයිට්‍රජනීය බස්මය මොකක්ද කියලා දීලා නැත්නම් නයිට්‍රජනීය බස්මය කියලා ලිව්වට අවුලක් නැහැ. හැබැයි දරුවෝ උඩින් දීලා තියෙනවා නම් DNA කියලා පෙන්ටෝස සීනි කාණ්ඩය කියලා මේකේ ලිව්වට ලකුණු දෙන්න එපායි කියලා මාකින් ස්කීම් එකේම දාලා තියෙනවා. මොකද අපි දන්නවා DNA වල තියෙන පෙන්ටෝස සීනි කාණ්ඩය අපි හඳුන්වන විශේෂ නම ඩියොක්සිරයිබෝස් සීන්. ඩියොක්සිරයිබෝස් කියලා නම තියෙන්න ඕනේ. ඩියොක්සිරයිබෝස් සීන්. ඒ නම තියෙන්න ඕනේ දරුවෝ. ඩියොක්සිරයිබෝස්. ඒක කාබෝහයිඩ්‍රේට් එකක්. ඒකනේ සීනි කියලා කියන්නේ. පෙන්ටෝස සීනි කාණ්ඩය. මේ තියෙන්නේ ෆොස්ෆේට කාණ්ඩය. ෆොස්ෆේට කාණ්ඩය. එතකොට මේ විදිහට හැදිලා තියෙන මූලික සංඝටක ඒකක තුනකින් තමයි ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් සමන්විත වෙන්නේ. මේ ඇන්දේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකක්. ඔයගේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකක් පසුපස එකක් සංවිධානය වෙලා තමයි DNA කියලා අපි හඳුන්වන විශාල බහුවවයක අණුව හැදෙන්නේ. හරි? එතකොට DNA අණුවේ ව්‍යුහය සරල වශයෙන් වොට්සන් ක්‍රික් ආකෘතියට අනුව දිත්ත හේලික්සි ආකෘතිය කියලා අපි කතා කරනවා මෙහෙම. දිත්ත හේලික්සි ආකෘතිය. හරි? එතකොට මම චුට්ටක්
පැහැදිලි කරන්නම් ඕන් ඕක ඇති වෙන හැටි කොහොමද කියලා. එක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයක් කොහොම තියෙනවා. යට පල්ලෙහා තියෙන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් තමයි මේ තියෙන දරු. එයාට පල්ලෙහා තියෙන ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් තමයි මේ තියෙන්නේ. එතකොට මේ DNA අණු සකස් වෙනකොට මේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් යාබද ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් අතර ඇති වෙන දර ෆොස්ෆෝඩයස්ටර් බන්ධන ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන ඇති වෙනවා. එතකොට මේ හැම නියුක්ලියෝටයිඩ් එකම මෙතන වෙන මේක අඳින්නම්. මේ පෙන්ටෝස් සීනිකාණ්ඩය ගත්තාම බේම් මෙතන තියෙන OH කෑල්ල. ආන් ඒ OH කෑල්ල සහ මේ ෆොස්ෆේට කාණ්ඩය අතර තමයි ඔය ෆොස්ෆෝඩයස්ටර් බන්ධනය ඇති වෙන්නේ. ඕන් ඔහොම ෆොස්ෆෝඩයස්ටර් බන්ධනය ඇති වෙන්නේ. මේ විදිහට ෆොස්ෆෝඩයස්ටර් බන්ධන ඇති වෙන ওই විදිහට. ඔහොම ෆොස්ෆෝඩයස්ටර් බන්ධන වලින් බැඳිලා යනවා. එතකොට දර ඔයාලට තේරෙන්න ඕනේ එක කෙලවරක OH කෑල්ලක් නිදහස් වෙන්න ඕනේ. ඇයි ඊට පල්ලෙහා නියුක්ලියෝටයිඩයක් නැත්තම් ඒක කෙලවරක් වෙන්නේ. එතකොට එක කෙලවරක OH කෑල්ලක් නිදහසේ පවතිනවා. අනිත් කෙලවරේ ෆොස්ෆේට කෑල්ලක් නිදහසේ පවතින්න ඕනේ. දැන් අපි ඔය ඔයාලා කාබනික රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට රසායන විද්‍යාව යටතේ මේ වගේ චක්‍රීය කාබනික සංයෝග ඉලක්කම් වලින් නම් කරනවා. මෙතන කාබන් පරමාණු එකයි. මේ මුළු හැම එකේම කාබන් තියෙනවා. මෙතන මේක දෙවෙනි කාබන් පරමාණුව, මේක තුන්වෙනි එක, මේක 4, මෙතන 5 වෙනි කාබන් පරමාණුව තියෙනවා. ඒතර මේ තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ OH අන්තයක් තමයි නිදහසේ තියෙන්නේ. අපි එතන කියනවා 3 end එක නැත්නම් 3 prime එක. 3 end එක. ඒතර මේ පැත්තේ 5 වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ ෆොස්ෆේට කෑල්ලක් නිදහසේ පවතිනවා. අපි ඒකට කියනවා 5 end එක කියලා. ඒකට කියනවා අපි 5 end එක කියලා. ඒතකොට 3 end එකයි 5 end එකයි විදිහට ඕන් ඔහොම ෆොස්ෆෝඩයස්ටර් බන්ධන වලින් බැඳිලා ගිය ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් දාමයක් ওই විදිහට පවතිනවා. දැන් මම මෙතනින් චුට්ටක් ඇඳලා ආයි මතක් කරන්නම් අර වොට්සන් ක්‍රික් ව්‍යුහේ මේ නියුක්ලියෝටයිඩ් දාම දෙකක් තියෙනවා දරුවෝ. පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකක් තියෙනවා. අපි මේ විදිහට නියුක්ලියෝටයිඩ් එක පසුපස එකක් සකස් වෙලා මේ හැදෙන බහු අවයවික ව්‍යුහය හඳුන්වනවා පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් කියලා. පොලිනියුක්ලියෝටයිඩ් දාම පොලි කියන එකෙන් අදහස් කරන්නේ ගොඩක් කියන එක. මේ පොලිනියුක්ලියෝටයිඩ් දාමයක් තියෙනවා. එතකොට මේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් තමයි DNA අණුව සමන්විත වෙන්නේ. එතකොට මේ පොලිනියුක්ලියෝටයිඩ් දාම සකස් වෙනකොට මේ DNA අණුව සකස් වෙද්දී මේ DNA අණුවේ දරුවෝ මේ තියෙන නයිට්‍රජනීය භස්මවල තියෙන අනුපූරක භස්ම යුගලනය කියලා සිද්ධියක්. අනුපූරක භස්ම යුගලනය කියලා සිද්ධියක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න. ওই නයිට්‍රජනීය භස්ම ගත්තහම ওই නයිට්‍රජනීය භස්ම වලින් ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා පියුරීන සහ පිරිමිඩීන භස්ම කියලා. පියුරීන සහ පිරිමිඩීන භස්ම. පියුරීන වලට අයිති වෙනවා ඇඩිනීන් සහ ගුවැනින්. අපි නම් කරනවා කැපිටල් A කැපිටල් G. පිරිමිඩීන් භස්ම වලට අයිති වෙනවා සයිටෝසින්, තයිමීන්, යුරැසිල්. හරි? ඔතනින් DNA වල යුරැසිල් කියන එක නැහැ. හරි? DNA වල යුරැසිල් කියන එක නැහැ. DNA වල යුරැසිල් කියන එක නැහැ. හරි? එතකොට DNA වල තියෙන භස්ම 4 ඇඩිනීන්, ගුවැනින්, සයිටෝසින්, තයිමීන් කියන භස්ම 4 විතරයි. මේ හැම වෙලේම දරුවෝ මේ දාම දෙක සකස් වෙනකොට මේ දාම අතර පවතින ওই නයිට්‍රජනීය භස්ම අතර අනුපූරක භස්ම යුගලනයක් පවතිනවා. අනුපූරක භස්ම යුගලනයක් කියලා කියන්නේ පියුරීන භස්මයක් ඊට අදාළ වෙච්ච පිරිමිඩීන භස්මෙත් එක්ක බැඳිලා. හැම වෙලේම ඇඩිනීන් කියන පියුරීන භස්මේ තයිමීන් කියන පිරිමිඩීන භස්මෙත් එක්ක තමයි බැඳෙන්නේ. තයිමීන්. තයමීන් නෙමෙයි තයමීන් කියලා කියන්නේ විටමින් එකක්. තයිමීන්. ඇඩිනීන් කියන පියුරීන භස්ම බැඳෙන්නේ තයිමීන් එක්ක. ගුවැනින් කියන පියුරීන භස්ම බැඳෙන්නේ සයිටෝසින් කියන පිරිමිඩීන භස්මෙත් එක්ක.
එතකොට මේ ඇඩිනීන් සහ තයිමීන් අතර දරුවෝ බන්ධන දෙකක් හටගන්න. හයිඩ්‍රජන් බන්ධන. ගුවැනීන් සහ සයිටොසීන් අතර හයිඩ්‍රජන් බන්ධන 3ක් හටගන්න. ඕන් ඔය සිද්ධියට තමයි අපි කියන්නේ අනුපූරක භෂ්ම යුගලනය කියලා. එතකොට මේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් තමයි DNA අණුව සමන්විත වෙන්නේ. මේ තියෙන DNA අණුව ඔය DNA අණුවේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකේ පවතින අනුපූරක භෂ්ම අතර යුගලනයක් පවතිනවා. හරිද? අනුපූරක භෂ්ම අතර යුගලනයක් පවතිනවා. අපි බලමු ඒක. එතකොට හැම වෙලේම දැන් හිතන්නකො මෙතන තියෙනවා ඇඩිනීන්. මෙතන ගුවැනීන්. මෙතන සයිටොසීන්. මෙතන තියෙනවා තයිමීන්. හරි? අපි බලමු කොහොමද ඕක යුගලනයට ලක් වෙන්නේ කියලා. හරි? එතකොට ඔන්න මේ තියෙන්නේ අනික් දාමේ දරුවෝ. අනික් දාමේ. ඒ අනික් දාමේ මේ විදිහට තමයි එන්න ඕනේ නේ. අනිත් පැත්තටනේ එන්න ඕනේ. එතකොට මේ පැත්තේ අර නිදහස් OH අන්තේ තියෙන ওই විදිහට. මෙතනනේ ඔන්න පොස්පේට කෑල්ල. මේ විදිහට. මේ තියෙන්නේ ඊළඟ එකේ නයිට්‍රජනීය බස්මේ. ඔන්න. දැන් මේවා අතර ඇති වෙනවා දරුවෝ පොස්පෝ ඩයස්ටර් බන්ධන ඔන්න ඔය විදිහට. අන්න බලන්න ප්‍රතිසමාන්තර දාම දෙකක් දැන් තියෙනවා. ඇයි මේ ප්‍රතිසමාන්තරයි කියන්නේ? මේකේ මේ පැත්තේ තියෙන්නේ පොස්පේට කෑල්ලක් 5 අන්තයක් තියෙන. මේකේ මේ පැත්තේ තියෙන දරුවෝ 3 අන්තරයක් 3 end එකක් තියෙන. අන්න ප්‍රතිසමාන්තරයි. සමාන්තරයි හැබැයි ප්‍රතිවිරුද්ධයි දිශාවෙන්. මේකේ මේ පැත්තේ 3 end එකක් තියෙනකොට මේකේ මේ පැත්තේ 5 end එකක් තියෙන්නේ. පස්වෙනි කාබන් පරමාණු සම්බන්ධ පොස්පේට කෑල්ලක් තියෙන්නේ. මෙතන තුන්වෙනි කාබන් පරමාණු සම්බන්ධ OH කෑල්ලක් තියෙන්නේ. ප්‍රතිසමාන්තර දාම දෙකක් තියෙන්නේ. මෙතන ඇඩිනින් තියෙනවා නම් දරුවෝ මේකේ තියෙනවා තයිමීන්. ඒ දෙන්න අතර හයිඩ්‍රජන් බන්ධන දෙකයි. ගුවැනීන් තියෙනවා නම් සයිටොසීන්. ඒ දෙන්න අතර හයිඩ්‍රජන් බන්ධන 3යි. සයිටොසීන් තියෙනවා නම් ගුවැනීන් හයිඩ්‍රජන් බන්ධන 3යි. තයිමීන් තියෙනවා නම් ඇඩිනීන් හයිඩ්‍රජන් බන්ධන 2යි. ඕන් ওই විදියට අනුපූරක භෂ්ම යුගලනයකින් හැදෙන පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක දක්ෂිනාවර්තව භ්‍රමණය වෙලා මනංකල්පිත අක්ෂයක් වටා දක්ෂිනාවර්තව ඇඹරිලා තමයි මේ DNA ද්විත්ව හේලික්ස් ආකෘතිය හදන්නේ. ඕක ඉදිරිපත් කරන්නේ වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයන් විසින්. එතකොට ඕක තමයි DNA අණුවේ ව්‍යුහය. DNA අණු ව්‍යුහය. එතකොට අපිට ප්‍රශ්නය අහලා තියෙන්නේ ශූන්‍යෂ්ටික සෛලයක DNA දක්නට ලැබෙන ප්‍රධාන ස්ථාන. ශූන්‍යෂ්ටික සෛලයක දරුවෝ DNA දක්නට ලැබෙනවා අපිට න්‍යෂ්ටිය තුල සෛලයේ. ඊට අමතරව අපි දන්නවා ශූන්‍යෂ්ටික සෛල තුල මයිටොකොන්ඩ්‍රියා පවතිනවා. ශූන්‍යෂ්ටික සෛල වල හරිතලව පවතිනවා. අන්නේ හරිතලව සහ මයිටොකොන්ඩ්‍රියා තුලත් DNA දක්නට ලැබෙනවා. එහෙනම් ශූන්‍යෂ්ටික සෛලයක DNA දක්න ලැබෙන ප්‍රධාන ස්ථාන න්‍යෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, හරිතලව. ඊට පස්සේ යනවා දෙවෙනි එකට. ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස සුදුසු වීමට DNA අණුවක දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍ය ලක්ෂණ මොනවද කියලා අහනවා. අනන්‍ය ලක්ෂණ මොනවද කියලා අහනවා. හොඳට අහගන්න. එතකොට දරුවෝ මේ විදිහට DNA අණුව සකස් වෙනකොට මේ DNA වල තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි DNA අණුවෙන් තමයි DNA අණුවේ තමයි අපේ ජාන පවතින්නේ. මේ ජානයක් කියලා කියන දරුවෝ DNA අණුවක පවතින නිශ්චිත ක්‍රියාකාරී ප්‍රදේශයක් අපේ යම්කිසි ලක්ෂණයක් පාලනය කිරීමට දායක වෙන. ජීවීන් තුල පවතින ප්‍රධාන ලක්ෂණාකාර දෙකක් තියෙනවා මම චුට්ටක් මතක් කරනවා. ඒවට අපි කියනවා ප්‍රවේණික ලක්ෂණ සහ පරිචිත ලක්ෂණ කියලා. මේ ප්‍රවේණික ලක්ෂණ කියලා කියන දරුවෝ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන ලක්ෂණ. ඒවටම තමයි ආවේනික ලක්ෂණ කියලා කියන්නේ. උදාහරණයකට ගත්තොත් උසමිටිභාවය, බුද්ධිමත්කම, හමේ වර්ණය. ඒ වගේ ඒවා දෙමාපියන්ගෙන් දරු පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ. දැන් මිනිස්සු තුල එහෙම අවබෝධයක් තියෙනවනේ. ඒකනේ පොඩි ළමෙක් ඉපදුනා මේකව බලන්න ගියාට පස්සේ ඇත්තටම එහෙම පේන්නේ නැති වුණාට මේකගේ මේක තාත්තගේ අරක වගේ මේකගේ අම්මගේ මේක වගේ කියලා එහෙම කියනවනේ මිනිස්සු. කියන්නේ දන්නවා ඒගොල්ලෝ දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට එනවයි කියලා. අන්න දෙමාපියන්ගේ ලක්ෂණ දරුවන්ට එන්නේ ওই ජාන වලින් දරුවෝ. මේ ජානයක් කියලා හඳුන්වන්නේ DNA අණුවක පවතින නිශ්චිත භෂ්ම අණුපිළිවෙල. නිශ්චිත භෂ්ම අණුපිළිවෙලක් යම්කිසි ප්‍රවේණික ලක්ෂණයක් පාලනය කිරීමට දායක වන නිශ්චිත භෂ්ම අණුපිළිවෙල. හරි? එතකොට ඕන් ඔය ජානයක් සකස් වෙන්නේ ඔය ජානයක පවතින්නේ මේ නිශ්චිත භෂ්ම අණුපිළිවෙලක්. නයිට්‍රජනීය භෂ්ම අණුපිළිවෙලක්. උදාහරණයකට ගත්තොත්
එක ජානයක් පවතින පුළුවන් දරුවෝ මේ මන් DNA අණුවේ භස්ම ටික විතරයි භස්ම අණුපිළිවෙල විතරයි ඇඩිනීන් ගුවැනීන් තයමීන් ඇඩිනීන් ඇඩිනීන් ගුවැනීන් ඇඩිනීන් අන්න බලන්න භස්ම අණුපිළිවෙලක් තියෙන. ඔය භස්ම අණුපිළිවෙල මගින් යම් ආවේනික ලක්ෂණයක් පාලනය කරනවා නම් අපි ওই භස්ම අණුපිළිවෙල හඳුන්වනවා ජානයක් කියලා. එහෙනම් DNA අණුව ප්‍රවේණික ද්‍රව්‍ය විදියට ක්‍රියා කිරීමට තියෙන සුදුසුතම කාරණේ තමයි එයාට පුළුවන් භස්ම අණුපිළිවෙලක් විදියට. එයාට පුළුවන් භස්ම අණුපිළිවෙලක් විදියට ලක්ෂණ ප්‍රවේණික ලක්ෂණ ගබඩා කරලා තියාගන්න. ප්‍රවේණික ලක්ෂණ ගබඩා කරලා තියාගන්න. ඒක තමයි පළවෙනි කාරණේ. අනිත් එක තමයි දරුවෝ මේ DNA අණුව සාපේක්ෂව ස්ථායී සංයෝගයක්. සාමාන්‍යයෙන් සෛලයක් තුළ තියෙන ස්ථායීතාවයේ වැඩිම අණුව විදිහට අපිට DNA කතා කරන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා ඊටමත් සුළු විදිහට. ඒ වෙනස්කම් තමයි අපි විකෘති කියලා හඳුන්වන්නේ. එතකොට ස්ථායී සංයෝගයක් හින්දා නැත්නම් ස්ථායී අණුවක් හින්දා වෙනස් වන ප්‍රමාණය අඩු හින්දා අර තියෙන ප්‍රවේණික ලක්ෂණ ඒ විදිහටම ඊළඟ પરම්පරාවලට ගමන් කිරීම සිද්ධ වෙනවා. වෙනස් වෙන්න පුළුවන්. සාපේක්ෂව ස්ථායීතාවය අධිකයි. එහෙනම් දෙවෙනි කාරණේ තමයි ස්ථායීතාවයේ අධික අණුවක් වී. තුන්වෙනි එක වැදගත්ම දේ. හරි? වැදගත්ම දේ තමයි දරුවෝ වැදගත්ම දේ තමයි ඔය කිව්ව DNA අණුව මේ DNA අණුවට පුළුවන් එයා වගේම සර්ව සම පිටපත් දෙකක් හදාගන්න. සර්ව සම පිටපත් දෙකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම මේ මාතෘ දාම දෙක, ඒ කියන්නේ මේ දාම දෙක එකිනෙකින් වෙන් වෙනවා. ඒ දාම දෙක එකිනෙකින් වෙන් වෙලා අර කිව්වා වගේ අනුපූරක භස්ම එකේ පෙළට එක පෙළට සකස් වෙලා කලින් තිබ්බ දාමයට සර්ව සම නව දාම දෙකක් බවට පත් වෙනවා. අන්න බලන්න. අපි යෝකට කියනවා DNA ස්වයං ප්‍රතිවලිත වීම කියලා. අපි ඒකට කියනවා DNA ස්වයං ප්‍රතිවලිත වීම. ස්වයං ප්‍රතිවලිත වීම. කියන DNA අණුවට පුළුවන් තමාගේම පිටපත් හදාගන්න. ඕක සෛල විභාජනය වෙනකොට ඊළඟ પરම්පරාවලට ලක්ෂණ අරගෙන යන්න වැදගත් වෙනවා. එයි මේ තිබ්බ ජාන වලින්මනේ මේ තිබ්බ ජානමනේ මේ අනිකුත් පටවලටත් එන්නේ. ඒකට ඊළඟ પરම්පරාවලට ලක්ෂණ අරගෙන යන්න වැදගත් වෙනවා. එහෙනම් දෙවෙනි කාරණේ තමයි දරුවෝ ස්වයං ප්‍රතිවලිත තුන්වෙනි කාරණේ තමයි ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව. ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව. හරි? ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව. ඊට පස්සේ තමයි මේ DNA අණුවේ ව්‍යුහය දරුවෝ සාර්වත්‍රික ව්‍යුහයක්. ඒ කියන්නේ ඔය වොට්සන් ක්‍රික් ආකෘතිය කියන එක සාර්වත්‍ර ව්‍යුහයක්. ඕක බැක්ටීරියාවගේ ඉඳලා ප්‍රවේණිකව දියුණුතාවයේ පරිණාමිකව දියුණුතාවයේ වැඩිම ශූන්‍යෂ්ටික ජීවියා කියලා අපි හඳුන්වන විශ්වාස කරන මිනිසයා කියන ජීවියාට වෙනකම්ම මානවයා කියන ජීවියාට වෙනකම්ම ඔය ව්‍යුහය කියන එක ස්ථායි ව්‍යුහයක්. හරිද? නියත ව්‍යුහයක්. එතකොට ඕවා තමයි ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස සුදුසු වීමට DNA අණුවක දක්නට ලැබෙන සුවිශේෂී අනන්‍ය ලක්ෂණ. හරි? මොනවද අනන්‍ය ලක්ෂණ? භස්ම අණුපිළිවෙලක් විදිහට තොරතුරු ගබඩා කරලා තියන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ ස්වයං ප්‍රතිවලිත වීමේ හැකියාව. ඊට පස්සේ ස්ථායි සාපේක්ෂ ස්ථායි අණුවක් වීම. තව එකක් මට කියන්න බැරි වුණා. අනිත් එක තමයි අර විකෘති ඇතිවීමේ හැකියාව. විකෘතියක් කියලා කියන්නේ අර තිබ්බ දැන් හිතන්නකෝ අනුපූරක නොවන භස්ම ඉතා කලාතුරකින් යුගලණයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ දරුවෝ ඇඩිනීන් තිබ්බොත් මෙයාගේ ඊට ඉස්සරහින් එන්න ඕනේ තයිමීන්නේ. තයිමීන් වෙනුවට සයිටොසීන් එන්න පුළුවන්. මේ DNA වල පවතිනවා සෝදුපත් කියවීමේ ප්‍රූෆ් රීඩින් මෙකැනිසම් තියෙනවා. සෝදුපත් කියවීමේ යාන්ත්‍රණ. මේ වැරදි හදන යාන්ත්‍රණ තියෙනවා. හැබැයි කලාතුරකින් ওই වැරදි හදාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. දැන් අපි පිළිකා කියලා කියන්නේ. දැන් මේ අපි ඉන්න වෙලාවෙත් අපේ ඇඟේ ඕනෑ තරම් පිළිකා සෛල හැදෙනවා. හැබැයි හැදුනහම ඒවා විනාශ කරලා දානවා ඇඟ මගින්. හරි? එතකොට එහෙම හඳුනා ගන්න බැරි වෙච්ච අවස්ථාවල මොකද වෙන්නේ? මේවා විකෘති තත්ත්වයටපත් වෙනවා. විකෘති තත්ත්වයටපත් වෙනවා. ඒ විකෘති තත්ත්වවලටපත් වීම තමයි දරුවෝ ජීවියාගේ පරිණාමයට දායක වෙන්නේ. දැන් වානරයින්ගේ මානවයා පරිණාමය වුණායි කියලා සලකනකොට වානරයින්ගේ මානවයාට පරිණාමය වෙනකොට වානරයින් තුල දක්නට නැති මානවයින් තුල තියෙන සුවිශේෂී ලක්ෂණ ප්‍රවේණික ලක්ෂණ ඇතිවීමට දායක වෙන විකෘති. ආන්ගේ විකෘති ඇතිවීමේ හැකියාවත් එතකොට DNA අණුවට ප්‍රවේණික ද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කිරීමට සුදුසුතම ලක්ෂණයක් වෙනවා. ඊට පස්සේ ඒකේ ව්‍යුහේ දිත්ත හෙලික්ස් ආකෘතිය බැක්ටීරියා වල ඉඳලා ශූන්‍යෂ්ටික ජීවීන්ටම පොදු ව්‍යුහයක් වීම කියන එකත් අපිට කතා කරන්න පුළුවන් අනන්‍ය ලක්ෂණ විදිහට ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කිරීමට සුදුසු වීමට. හරි. ඊට පස්සේ කියනවා DNA අණුවක් සෙල්සියස් අංශක 90ක් දක්වා රත් කර කාමර උෂ්ණත්වයට සිසිල් කළ විට කුමක් සිදු වේද කියලා. දරුවෝ ආපහු මම මේ රූපෙට යනවා. DNA අණුවක් සෙල්සියස් අංශක 90කට රත් කරනකොට
DNA අණුවක් සෙල්සියස් අංශක 90කට රත් කරනකොට දරුවෝ මේ DNA අණුවේ පවතින මේ අනුපූරක දාම දෙක අතර පවතින හයිඩ්‍රජන් බන්ධන කියන ඒවා දරුවෝ බිඳ වැටෙනවා. හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටිලා DNA අණුව දාම දෙකක් බවට පත් වෙනවා. DNA අණුව දාම දෙකක් බවට පත් වෙනවා. අපි කියනවා දුස්වභාවීකරණය කියලා. DNA වල දුස්වභාවීකරණය සෙල්සියස් අංශක 90ට රත් කරනකොට දුස්වභාවීකරණය වෙනවා. හැබැයි ආයෙ තියෙනවා කාමර උෂ්ණත්වයට සිසිල් කරනවා කියලා. කාමර උෂ්ණත්වයට සිසිල් කරනවා. 90ට රත් වෙලා දුස්වභාවීකරණය වෙච්ච එක්කෙනා කාමර උෂ්ණත්වයට සිසිල් කරනකොට දරුවා ආපහු හයිඩ්‍රජන් බන්ධන ඇති කරගෙන සස්වභාවීකරණය වෙනවා. නැවත දිත්ත හේලික්සිය ආකෘතිය ලබා දෙනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ DNA අණුවක් සෙල්සියස් අංශක 90ක් දක්වා රත් කර කාමර උෂ්ණත්වයට සිසිල් කළ විට කුමක් සිදුවේද? අණුව මුලින් දුස්වභාවීකරණයට ලක් වී පසුව නැවතත් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වී දිත්ත හේලික්සිය ආකෘතිය ලබා ගනි. නැත්නම් සස්වභාවීකරණයට ලක් වේ. ඊට පස්සේ අහනවා දරුවෝ අවසාන ප්‍රශ්නේ DNA ප්‍රතිසංයෝජන තාක්ෂණයේදී පහත එන්සයිම් වල කාර්යභාරය රෙස්ට්‍රික්ෂන් එන්ඩෝනියුක්ලියස් සහ ලයිගේස් කියන එන්සයිම් වල කාර්යභාරය අපිට 7 වෙනි පාඩම හරිද 7 වෙනි පාඩමේ තමයි අපිට මේ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ගැන කතා කරන්න තියෙන්නේ. මම චුට්ටක් ඒක මතක් කරලා දෙන්නම් මොනවද මේ එන්සයිම් වලින් කරන්න කියලා. හරි? මොනවද මේ එන්සයිම් වලින් කරන්න කියලා. දරුවෝ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය කියලා කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රභව වලින් ගන්න DNA එකතු කරලා ස්වභාවයේ දක්නට නොලැබෙන DNA අණුවක් හදන එක. දැන් මෙහෙම හිතන්නකෝ. ඕගොල්ලෝ අහලා තියෙනවා දියවැඩියා කියන රෝගී තත්ත්වයේ පවතිනවා ඉන්සියුලින් කියන හෝමෝනේ ඌනතාවයේ හේතුයි. ඉන්සියුලින් කියන හෝමෝනේ අපේ අග්න්‍යාශයෙන් හදන්නේ සමහර පුද්ගලයින්ගේ ඒ ඉන්සියුලින් නිෂ්පාදනය කරන සෛලවල සිද්ධ වෙන අසමාන තත්ත්වයන් හේතුවෙන් ඉන්සියුලින් නිෂ්පාදනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ග්ලූකෝස් මට්ටම අඩු කරන්න කෙනෙක් නැහැ. රුධිරගත සීනි මට්ටම වැඩි නම් අපි කතා කරනවා දියවැඩියාව කියලා ඒ තත්ත්වයට. ඕන් ওই තත්ත්වය ඉස්සර නම් ඕකට ඖෂධයක් විදියට ඉන්සියුලින් නිස්සාරණය කරේ ඔය ඌරන්ගේ අග්න්‍යාශයෙන්. හරි? ඌරගේ අග්න්‍යාශයෙන් අරගෙන තමයි ඉස්සර ඉන්සියුලින් මිනිස්සුන්ට ලබා දුන්නේ. හැබැයි ඒකෙදි සුළු සංකූලතා ඇති වුණා. ওই තත්ත්වය වළක්වාගෙන වර්තමානයේ වෙනකොට E. coli කියන බැක්ටීරියා සෛලයට මානවයාගේ ඉන්සියුලින් නිපදවීමට අදාළ ජාන වෙන් කරගෙන E. coli කියන බැක්ටීරියා සෛලයට සම්බන්ධ කරලා එයා තුලින් අපේ DNA හදා ගන්න. ඒ කියන්නේ අපේ ඉන්සියුලින් වලට අදාළ ජානෙම හදා ගන්න. අපේ ඉන්සියුලින් වලට අදාළ ජානෙම හදා ගන්න. හරි? එතකොට ඒකෙදි දැන් හිතන්නකෝ මේ තියෙන්නේ අපේ වර්ණදේහය. DNA සංවිධානය වෙලා තමයි වර්ණදේහයක් බවට පත් වෙන්නේ. මේ වර්ණදේහයේ BMA ප්‍රදේශයේ තියනවා කියලා හිතන්නකෝ ඉන්සියුලින් ජානේ. ඕන් ඔතනින් ඔය ජානේ කපලා වෙන් කරගන්න. මේ වර්ණදේහයෙන් අපිට අවශ්‍ය කරන ජානේ කපා ගන්න අපිට ඕන වෙනවා දරුවෝ restriction endonuclease enzyme. restriction endonuclease enzyme ඕන වෙනවා. අපි සීමා enzyme කියලා කියනවා. restriction endonuclease. restriction endonuclease enzyme. සීමා endonuclease කියලාත් කියන. restriction endonuclease enzyme. එතකොට දැන් මේ වර්ණ දේහයක් බවට පත් වෙන්නේ බේම් මෙහෙම තියෙන DNA අණුව තමයි ප්‍රෝටීනත් එක්ක සංවිධානය වෙලා DNA ව්‍යුහ සැකසීමේදී අපි ඔය කතා කරන ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී වර්ණ දේහ බවට පත් වෙන්නේ සෛල විභාජනයට ආසන්නයේදී. එතකොට මේ restriction endonuclease එකෙන් මෙතනින් කපනවා කියලා කියන්නේ මේ DNA අණුවේ මැද්දෙන් කපනවා කියන එකම තමයි. එහෙනම් restriction endonuclease කියන එන්සයිම අපිට ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේදී වැදගත් වෙන්නේ අපට අවශ්‍ය ජානයක් අවශ්‍ය තැනකින් කපා වෙන් කර ගැනීම සඳහා අපට අවශ්‍ය ජානයක් අවශ්‍ය තැනකින් කපා වෙන් කර ගැනීම සඳහා තමයි අපිට restriction endonuclease එන්සයිමේ ඕනෙ වෙන්නේ. ඊළඟට ligase ගැන කතා කරා. දැන් අපිට අපේ ඉන්සියුලින් ජානේ මේ තියෙන ඉන්සියුලින් ජානේ අපේ ඉන්සියුලින් ජානේ ඕන් ওই විදිහට කපාගෙන ඕක බැක්ටීරියා සෛලයට සම්බන්ධ කරන්න ඕනේ. බැක්ටීරියා සෛලයට සම්බන්ධ කරන්න අපි යොදා ගන්නවා බැක්ටීරියාවන් තුල පවතින අතිරේක DNA අණුවක් වෙච්ච ප්ලාස්මිඩි. ප්ලාස්මිඩියක් ගත්තාම මේක චක්‍රීය DNA අණුවක්. මේ චක්‍රීය DNA අණුවක් දරුවෝ restriction endonuclease enzyme එකම කපා ගන්න ඕනේ. චක්‍රීය DNA අණුවත් restriction endonuclease enzyme එකම කපා ගන්න ඕනේ. මේ වගේ කපා ගන්න ඕනේ.
එහෙම කපා ගත්තට පස්සේ ඕන් ඔතෙන්ට අපට අවශ්‍ය කරන ජානේ සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ බේන් අර කපාගත්ත ප්ලාස්මිඩේ මේ තියෙන්නේ ප්ලාස්මිඩේ මෙතෙන්ට අර ඉන්සියුලින් ජානේ ওই විදිහට සම්බන්ධ කරනවා. ඔන්න ඉන්සියුලින් ජානේ සම්බන්ධ කරනවා. දරුවෝ මේ ඉන්සියුලින් ජාන නිකන් උතන තිබිලා හරියන්නේ නැහැ. මේකත් DNA මේකත් DNA. එහෙනම් මේ DNA කොටස් දෙක අතර ඇති වෙන්න ඕනේ ෆොස්ෆොඩයස්ටර් බන්ධන. ෆොස්ෆොඩයස්ටර් බන්ධන ඇති වුණොත් විතරයි මේ ඉන්සියුලින් ජානේ මේ ප්ලාස්මිඩයට හරියට සම්බන්ධ වෙන්නේ. ආන් ඒ සඳහා දරුවෝ අපිට ඕනේ වෙනවා මේ ඉන්සියුලින් ජානේ සහ ප්ලාස්මිඩය අතර ෆොස්ෆොඩයස්ටර් බන්ධන ඇති කරන්න DNA ලයිගේස් කියන එන්සයිම් ඕනේ වෙනවා. එහෙනම් ලයිගේස් කියන එන්සයිමෙන් අපි කරන්නේ අර රෙස්ට්‍රික්ෂන් එන්ඩෝනියුක්ලියස් දාලා කපන ලද DNA කොටස් එකිනෙකට නැවත සම්බන්ධ කිරීම. එහෙනම් DNA ලයිගේස් වලින් කරන රෙස්ට්‍රික්ෂන් එන්ඩෝනියුක්ලියස් එන්සයිම දාලා කපපු කොටස් නැවත එකිනෙකට සම්බන්ධ කිරීම. එහෙනම් ඔන්න ඔතනින් දරුවෝ ওই පාඩමට අදාළව ওই ප්‍රශ්නට අදාළව අපි DNA ගැන කතා කරපු කොටස් ටික අවසන් වෙනවා. අපි ඊළඟට කතා කරන් තියෙන වීඩියෝ පටෙන් මම ඕගොල්ලොත් එක්ක නැවත හම්බ වෙන්නම්. එහෙනම් ආයෙ චුට්ටක් ඕගොල්ලන්ට මම මතක් කරනවා අපි tuition.lk ආයතනය එක වසරේ සිට 13 වසර දක්වාම සියලුම විෂයන් වලට අදාළ පාඩම් මේ විදිහට වීඩියෝ මගින් ඕගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ ඒතකොට ඒවත් එක්ක සම්බන්ධ වෙන තව යාළුවොත් ඒවත් එක්ක සම්බන්ධ කරගන්න. හරි? ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක විදිහට කරගන්න මේක පිටිවහලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා හැමෝටම. ආයිබෝන් දරුවෝ.